නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මහා කරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ අසිරිමත් සම්බුදු නුවණින් අතීත ජීවිතය ගෙනහැර දක්වමින් දේශනා කරපු උතුම් ජාතක ප්‍රවෘත්ති ඇසුරු කරගෙන ලස්සන බණපදයක් අහන්නයි අදත් ඔබ මේ සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි මේ ලැබූ ජීවිතේ සුගති ජීවිතයක්. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක්. සංසාර ගමනේ උපදිනකොට සුගති දුගති කියලා දෙකක් තියෙනවා. ඒ අතරින් මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගති ජීවිතේ. සුගති ජීවිතයක තියෙන විශේෂත්වය මොකද්ද? සුගතියක සුවසේ ගුණදහම් දියුණු කරන්න අවකාශයක් තියෙනවා. ගුණදහම් දියුණු කර ගැනීමේ පසුබිමක් සුගතියක් තුල හදාගන්න පුළුවන්. දුගතියක ලේසියෙන් ගුණදහම් දියුණු කිරීමේ පසුබිම හදන්න බෑ. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගති තලයේ තියෙන පහළ ලෝකයක්. සාමාන්‍ය සුගති ගත්තොත් බ්‍රහ්ම ලෝකේ සුගතියක්, දිව්‍ය ලෝකේ සුගතියක්, ඊළඟට මනුස්ස ලෝකේ තමයි පහළම තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ගුණදහම් දියුණු කරගන්න, වටිනා සාර ධර්ම ඇති කරගන්න මූලික වෙන ප්‍රධාන ගුණ දෙකක් තියෙනවා. ඒ ගුණ දෙකට ලෝකේ කියනවා දේව ධර්ම. ඒ දේව ධර්ම කියන ඒවා තියෙන නිසා තමයි මේ ලෝකේ මවුට සැලකීම, පියාට සැලකීම, ගරු කටයුතු කාන්තාවට ගරු කිරීම, ස්වාමී භාර්යා වශයෙන් වෙන් වෙලා ජීවිත ගත කිරීම, මේ විදිහේ සමාජ සාර ධර්මයක් හැදිලා තියෙන්නේ දේව ධර්ම තියෙන නිසා. අද අපි මේ උතුම් දේශනාවෙන් ඉගෙන ගන්නේ දේව ධර්මයේ ගැන. දේව ධර්මයේ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ජාතක කතාවක. ආන්නේ දේව ධර්ම තමයි අද ඉගෙන ගන්නේ. අද මේ දේශනාවට දායකත්වයෙන් දරන්නේ 8 වන ජන්මදිනයේ සමරන දහම්දී සිඟිති දුවට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් හොංකොංහි පදිංචි පින්වත් අමිල සම්පාත් මහත්මයා විසින් නොවැම්බර් මාසයේ 12 වෙනිදා අද දවසේ දහම්දී කියන සිඟිති දුවගේ 8 වෙනි උපන්දිනය යෙදෙනවා. ඒ දුවට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ජීවිතයේ සියලු යහපත සැලසේවා කියන අදහසිනුයි අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු කරන්නේ. පින්වතුනි, අපි ඉගෙන ගන්නේ දේව ධර්මයේ ගැන. දේව ධර්මයේ ගැන කියා දෙන මේ ජාතක කතාවේ නමත් දේව ධම්ම ජාතකය. දේව ධර්මයේ කුමක්දයි භාග්‍යතුන් වහන්සේ විසින් විස්තර කරමින් දේශනා කරපු
උතුම් ජාතක පුවත. බුදුරජාණන් වහන්සේට මේ දේව ධම්ම ජාතකයේ දේශනා කරන්න පසුබිමක් යෙදුණා. මේ පසුබිම යෙදුනේ පින්වතුනි මෙහෙම. සෙවන්නුවර ටිකක් වයසට පළච්චි ස්වාමි භාර්යා දෙන්නෙක් හිටියා. ඔය දෙන්නා නිරන්තරයෙන් සෙවන්නුවර ජේතවනාරාමයට ඇවිල්ලා බණ අහනවා. බණ අහමින් ධර්මයෙන් සතුටු වෙමින් ඉද්දී බිරිඳ කලුරිය කළා. අර වයසක ස්වාමි පුරුෂයා විතරක් තනි වුණා. දැන් තනි වුණාට පස්සේ මේ මිනිස්සයාට ඒ තනිකම දරා ගන්න බෑ. නිතරම තමන්ගේ බිරිඳව මතක් වෙනවා. බිරිඳත් එක්ක සන්තෝෂයෙන් ගත කරපු ආකාරය මතක් වෙනවා. දැන් බිරිඳ නැති සාංකාව දරා ගන්න බැරුව මොහු කල්පනා කළා. මට ඉතින් මගේ හාමිනෙන් නැති එකේ. දැන් මම මේ තනි පංගලමේ ඉන්නේ. මේ තනි පංගලමේ ගත කරන මගේ ජීවිතේට වඩාත් හොඳයි පැවිද්ද. දැන් මෙයා නිතර බණ අහන්න යන කෙනානේ. ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා තනි පංගලමේ වැඩ වාසය කරන හැටි මෙයා දකිනවා. තමන් බිරිඳ නැතුව තනු වුණාට පස්සේ මෙයා කල්පනා කළා එහෙනම් මටත් හොඳයි මහාන වෙන එක. එහෙම නැතුව ಗುಣධර්ම වඩන ආසාවකට එහෙම පැවිදි වෙන්න හිතුවා නෙවෙයි. තනිකම මකා ගන්න පැවිද්ද හොඳයි කියලා කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර පතනවා. බුදුරජාණන් වහන්සේ පැවිදි කරගත්තා. පැවිදි වුණාට පස්සේ පින්වතුනි දැන් වයසට පළච්චි කෙනෙක්නේ. දන්න කියන අය ගොඩයි. නිතර යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් මෙයාව බලන්න එනවා. බලන්න එනකොට මේ හැමෝම මොනවා හරි පිරිකරක් අරන් එනවා. ඇඳ ඇතිරිලි අරන් එනවා. සිවුරු රෙදි අරන් එනවා. අඳනකඩ අරන් එනවා. කුඩ අරන් එනවා. සෙරෙප්පු අරන් එනවා. নানা ප්‍රකාර දේවල්. මේ ගේන පරිස්කාරේ මේ වයසක භික්ෂුව තමන්ගේ කුටියේ ගොඩ ගැහුවා. මගේ දායකයෝ පූජා කරපුවා මටනේ. ඒවා මොකටද පොදුවේ සංඝයාට දෙන්නේ කියලා මේ භික්ෂුව මේවා ඔක්කොම කුටියේ ගොඩ ගහගත්තා. අර ගිහි කාලේ තිබුණු පුරුද්ද. ග්‍රහ ජීවිත ගත කරනකොට ගෙදර දොරේ හැම එකක්ම පින්වතුනි එකතු කරගන්න ඕනේ. උවමනාවටත් වඩා එකතු කරගන්නවා කියලා එකක් සාමාන්‍යයෙන් ග්‍රහ ජීවිතේ නැද්ද? සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ගිහි ජීවිත ගත කරන කාල වකවානුවේ ඒවා හරියට තියෙනවානේ. ගිහි කෙනෙක් මේ දේ මේ විදිහට උවමනා වෙයි කියලා හිතලා ඇඳුම් ගොඩාක් ගොඩ ගහ ගන්නවා. සෙරෙප්පු වර්ග කිහිපයක් තියෙනවා. ඊට පස්සේ කුඩ ගමනට එක කුඩයයි සාමාන්‍ය ළඟට ගියොත් තව කුඩයයි මේ වගේ කුඩ තියෙනවා. ඔය වගේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතවල බොහෝ දේවල් ගොඩ ගහ ගැනීම කියන එක තියෙනවා. ඒ පුරුද්ද මේ භික්ෂුවට දැන්. කුටියේ භාගයක්ම පිරිකර වලින් පිරුණා. ওই කාලේ පින්වතුනි එකපාර වැහි සමය ආවා. වැහි සමය ආපුවම කුටියේ බිත්ති තෙමිලා ඒ බිත්ති වල සීතල අර පිරිකර වලට ගැහුවා. දැන් පිරිකර පුස් ගඳ ගහන්න පටන් ගත්තා. මෙතන වැඩිපුර තියෙන්නේ රෙදිනේ. එතකොට මේ වයසක භික්ෂුව හිතනවා දැන් කොයි වෙලේද මේවා වේල ගන්නෙ. හොඳ තද අවුවක් වැටිච්චි ගමන් ඔක්කොම ටික අවුවට දාලා වේලන්න ඕන. එහෙම කල්පනා කළා. ඔන්න තද අවුවක් වැටුණ දවසක්. මේ භික්ෂුව දැන් සෑහෙන්න මහන්සි වෙලා කුටිය ඉස්සරහා දිගට හරහාට වැල් බැඳලා අර ඔක්කොම වේලනවා. ඔය වෙලාවේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා මෙතනින් වැඩම කළා. වැඩම කරනකොට මේ නවක භික්ෂුව ගොඩාක් රෙදිපිලි එළියේ දාගෙන ඉන්නවා දැකලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කතා කළා. ඇස්මතුනි මේ කුටියේ 10ක් 15ක් ඉන්නවද? නෑ ස්වාමීනි මේකේ 10ක් 15ක් නෑ මං විතරයි ඉන්නේ. එතකොට මේ මෙච්චර බඩු 10 15 දෙනෙකුගේ බඩු මොකෝ මේ කුටියේ? ස්වාමීනි මේ ඔක්කොම මගේ දායකයෝ මට පූජා කරපුවා. මගේ දායකයෝ මට නොවැ දුන්නේ මං කුටියේ තියාගත්තා කිව්වා. එතකොට අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට හරි අනුකම්පාවක් හටගත්තා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කිව්වා අයියෝ ආයිස්මතුනි
උතුම් පැවිදි ජීවිතයකට පත් වෙලත් ගිහියෙක් වගේ කටයුතු කරන්නේ ඇයි? මොකද්ද මේ බඩුමුට්ටු ගොඩාක් ගොඩ ගහගෙන ජීවිතේ තේරුම? බුදුරජාණන් වහන්සේ වර්ණනා කරේ අල්පේච්ඡ බව නෙවෙයිද? ලද දෙයින් සතුටු වෙන එක නෙවෙයිද? ආසාවල් අඩු බව නොවේද? බඩු භාණ්ඩ පරිහරණය අඩු කරන එක නෙවෙයිද බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ කියලා දැන් ඇහුවා. අහනකොට වයසක භික්ෂුවට කේන්ති ගියා. කේන්ති යනවා කියලා තේරුණා විතරයි භික්ෂුන් වහන්සේලා තීරණය කළා මෙයාට මේක අපි තෝරන්න ගියොත් එහෙම රණ්ඩුවක්. ඒ නිසා මේ භික්ෂුව අපි එකතු කරගෙන යන් බුදුරජාණන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ළඟට එකතු කරන් යනවා. බලෙන් එක්කන් ගියේ යන් කියලා. දැන් එකතු කරගෙන යන වෙලාවේ පිංගුතුනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා ධම්සභා මණ්ඩපේ. සිව්වණක් පිරිස මෙතන හිටියා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඉන්න තැනට මේ භික්ෂුව බලෙන් ඇදගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි මහණෙනි ඔය භික්ෂුවක් අකමැත්තෙන් වගේ කැඳවගෙන ඉන්නේ? එතකොට අර වැඩිහිටි භික්ෂුන් කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. ස්වාමීනි ධර්මයේ ඉගෙන ගන්නටවත් සතිපට්ඨානෙ වඩන්නටවත් කිසි උනන්දුවක් නැහැ. අඳන සිවුරු ආදී මහා රාශියක් ගොඩ ගසාගෙන බඩු ගොඩාක් එකතු කරගෙන ජීවිතේ සංකීර්ණ කරගෙන ස්වාමීනි පැවිද්දේ තියෙන සැහැල්ලුව නැති කරගෙන බහුභාණ්ඩිකයෙක් වෙලා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව මේ කියන කතාව? එතකොට ඒ භික්ෂුව මූණ එල්ලගෙන කිව්වා එහෙමයි ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි පින්වත් භික්ෂුව ග්‍රහ බන්ධන අත්හැරලා දාලා පැවිදි ජීවිතයකට පත් උනේ සැහැල්ලුවෙන් ඉන්න නේද? මොකද්ද භික්ෂුව මේ කරන කටයුත්තේ අර්ථය? පැවිද්දක් තුල ලැබෙන උතුම් පැවිදි සැපේ ලබා ගන්න බැරුව යනවානේ ඔබ ඔහොම කටයුතු කළොත්. ඇයි භික්ෂුව බහුභාණ්ඩිකෙක් උනේ කියලා බුදුරජාණන් වහන්සේ අහනකොට භික්ෂුවට කේන්ති ගියා. අර මහා පිරිස මැද්දේ තමන් ඉන්නේ කියලා අමතක වුණා. පොරවගෙන ඉන්න සිවුර කඩලා දැම්මා. අන්දෙනි පිටින් හිටගත්තා. හිටගෙන බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ කට්ටිය කියන්නේ මට මෙහෙම ඉන්න කියලාද? මොකුත් නැතුව මෙහෙම ඉන්න කියලාද මට කියන්නේ කියලා සැර දැම්මා. හිතන්න මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේට කොච්චර අනුකම්පාවක් හටගන්නේ නැද්ද? ලෝක සත්‍යයගේ කෙලෙස් හැසිරීම දන්නා සංසාර දුකින් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කරන අනේ මේ සත්‍යය කෙලෙස් ගින්නෙන් දැවෙනවා මේ ගිනි නිවාගෙන සැපවත් වෙනවා නම් හොඳයි කියලා ධර්මයේ කියා දෙන ඒ සම්බුදු රජාණන් වහන්සේට කොච්චර අනුකම්පාවක් හටගන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අනේ භික්ෂුව ඇයි භික්ෂුව මේ විදිහට කටයුතු කරන්නේ? දැන් ඇයි භික්ෂුව ඔබ ලැජ්ජා බය නැති කරගත්තේ? පෙර ඈත අතීතයේ ජීවිතේ දිය රකුසෙක් වෙලා දේව ධර්මයේ හොය හිටපු ඔබ මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඇයි භික්ෂුව මේ ලැජ්ජා බය දෙක නැති කරගත්තේ? මොකක්ද ඔබ මේ කටයුතු කරන ආකාරය? බුදුරජාණන් වහන්සේ එහෙම අහනවා. අහනකොට භික්ෂුවට සිහිය උපන්නා. ලැජ්ජාවටපත් වුණා. ඉක්මනින් බිම දාලා තිබ්බ සිවුර අරගෙන පොරව ගත්තා. පොරවගෙන පැත්තකින් වාඩි වුණා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම අවධානයෙන් ඉන්නවා. දැන් මේ අතීත ප්‍රවෘත්තිය මොකක්ද? දැන් අතීත පුවත කියලා කිව්ව ගමන් අපි හැමෝටම ආසාවක් උපදිනවනේ මොකක්ද අතීත කතාව? මේ භික්ෂුව දිය රකුසෙක් වෙච්ච කතාව. එතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව අතීතයේ දිය රකුසෙක් බවට පත් වෙලා දේව ධර්මයේ හොය හොයා ගියපු පුවත. අනේ ස්වාමීනි අපිට අනුකම්පාවෙන් කියා දෙන්නකෝ. ඒ අසිරිමත් සම්බුදු නුවණේ ආනුභාවයෙන් අපිටත් ඒ කතා ප්‍රවෘත්තිය දැනගන්න ලැබේවා කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කළා. ආන් ඒ වෙලාවේ තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේව ධම්ම ජාතකය කියන මේ බොහෝම ලස්සන ඊටාම වටිනා අර්ථයක් ඉස්මතු කරගන්න පුළුවන් ජාතක පුවත
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ කසී රටේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රජකම් කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ ඒ රජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. සුදුසු කාලේ ඇවෑමින් මේ ලෝකෙට බිහි වුණා. ඒ බෝධිසත්ව කුමාරයාට නම තිබ්බා මහින්සාස කුමාරයා. මහින්සාස කුමාරයාගේ මව්බිසෝන් වහන්සේටම තවත් දරුවෙක් උපන්නා. ඒ දරුවාට නම තිබ්බා චන්ද කුමාරයා. මහින්සාස කුමාරයාගේ මල්ලි චන්ද කුමාර. චන්ද කුමාරයා ඉපදිලා ටික කාලෙකින් මහබිසෝන් වහන්සේ කලුරිය කළා. රාජ්‍ය පවත්වාගෙන යෑමේ උවමනාව නිසා පිය රජුරුවෝ බ්‍රහ්මදත්ත රජුරුවෝ තවත් බිසවක් ගෙනාවා. ඒ බිසවට රජුරුවෝ දාව දරුවෙක් උපන්නා. ඒ උපන්නෙත් පුත් කුමාරයෙක්. ඒ පුත් කුමාරයාට නම තිබ්බා සූරිය කුමාර. දැන් බ්‍රහ්මදත්ත රජුරුවන්ට දරුවෝ 3 දෙනයි. මහින්සාස කුමාරයා, චන්ද කුමාරයා, සූරිය කුමාරයා. ඔය සූරිය කුමාරයා කියන සිඟිත්තා උපදින දවසේ රජුරුවන්ට හරි සතුටුයි. රජුරුවෝ අර අලුත් අගමෙහෙසියට මෙහෙම කියනවා මා ප්‍රිය දේවි මේ සිඟිත්තා හරිම ලස්සනයි. මට අද හරි සන්තෝසයි. මා ප්‍රිය දේවී තමයි මට මේ දරු සම්පත ලබා දුන්නේ. ඒ නිසා ප්‍රිය දේවී කැමති වරයක් ඉල්ලන්න. මං ඕන වරයක් දෙනවා කිව්වා. රජුරෝ මේක කිව්වේ හිතේ සතුටට. හැබැයි මේ කාන්තාව කට්ට කපටි. මේ කාන්තාව අවස්ථාවාදී කෙනෙක්. රජුරුවන්ගේ සතුටෙන් ප්‍රයෝජනෙ ගත්තා. රජුරුවන්ට මේ කාන්තාව කියනවා දේවයන් වහන්සේ මටත් අද හරි සන්තෝසයි. ඒ නිසා මට එකපාර වරයක් එන්නේ නැහැ. මට හිතට වරයක් නැගින්නේ නැහැ. මට එහෙනම් වරය දෙන්න. මං කැමති කාලෙක ඉල්ලන්න පුළුවන් විදිහට. මේ රජුරුව සන්තෝෂෙත් එක්ක කිව්වා හොඳයි හොඳයි දේවී. ඔයා කැමති කාලෙක වරේ ඉල්ලන්නකෝ. මං වරේ දෙන්නම් කිව්වා. ඕන කාලේ ගත වුණා. කාලේ ගත වෙනකොට සූරිය කුමාරයා සාමාන්‍යයෙන් දුවල පැනලා යන වයසේ කුමාරයා. ඒ කාලේ මේ බිසව මේ කට්ට කෛරාටික කාන්තාව අර වරේ මතක් කළා. දේවයන් වහන්සේ ඔබතුමාට මතකද අපේ සූරිය කුමාරයා උපන්න දවස? රජුරු කියනවා මොකෝ දේවී මට අමතක. මට හොඳට මතකයි. ඔබතුමාට මතකද එදා මට විශේෂ වරයක් දුන්නා? දේවී මට මතකයි. ඔබතුමාට මතකද මං ඒ වරේ කල් දාගත්තා? ඔව් දේවී මට මතකයි කිව්වා. රජතුමනි මං කැමති දැන් වරේ ඉල්ලන්න. කිව්වා ප්‍රිය දේවී ඔබ කැමති වරයක්. ඔබ කැමති වරයක් ඉල්ලන්න. මං රටේ රජුරුවෝනේ ඔබට ඒ වරේ දෙනවා කිව්වා. එතකොට මේ කාන්තාව කියනවා එහෙමනම් රජතුමනි අපේ මේ සිඟිති සූරිය කුමාරයා මගේ පුතා මගේ විතරක් නෙවෙයි අපි දෙන්නාගේම පුතා සූරිය කුමාරයාට ඊළඟ රජ පදවිය ලැබෙන්න ඕන. ඒ රජ පදවිය උදෙසා සූරිය කුමාරයාව යුවරාජ බවට පත් කරන්නට කිව්වා. ඒක කියනකොටයි රජුරුවන්ට දාඩිය දැම්මේ. රජුරුව කියනවා ප්‍රිය බිසව ඔබ මොකක්ද මේ කියන කතාව? රාජතාන්ත්‍රික ධර්මය ගැන ඔබට හැඟීමක් නැද්ද? සාමාන්‍යයෙන් රටේ රජුරුවන්ට පස්සේ රජුගේ වැඩිමහල් පුත්‍රයා නොවේද රජ වෙන්නේ? ඊටාම ගුණ යහපත්, ඊටාම දක්ෂ රාජකෘත්‍ය කරන්න සුදුසු මහින්සාස කුමාරයා ඉද්දී ඔබ මොකක්ද මේ කියන කතාව? මහින්සාස කුමාරයා නැතුත් චන්ද කුමාරයාද සිටිද්දී ඔබ මොකද්ද මේ කියන කතාව? එතකොට ඔන්න බිසව එල්ල ගත්තා. රජුරවන්ට කියනවා හරි රජෙක් නොවේ මෙයා. වරයක් දෙනවාය කියා පොරොන්දු වුණා.
දැන් වරේ ඉල්ලනකොට රජුරුවන්ගේ වර රහිත වෙලා. යසයි රජුරුව කිව්වා. එහෙම කිව්ව ගමන් මහරජුරුවන්ට ලැජ්ජාවක් ඇති වුණා. රජුරෝ ඉක්මනින්ම මහින්සාස කුමාරයාත් චන්ද කුමාරයාත් කැඳවනවා. කැඳවලා කියනවා මගේ දරුවනි මගෙන් බරපතල අත්වැරද්දක් වෙලා තියෙනවා. අපේ සූර්ය කුමාරයා උපන්න දවසේ සන්තෝෂයට මං කියපු වචනයක් ඕනවට වඩා හිතට අරගෙන මේ බිසෝන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා. සූර්ය කුමාරයාට යුවරාජ පදවිය දෙන්නලු. දරුවනි මට රාජතාන්ත්‍රික ධර්මයේ සිඳින්න බෑ. ඒ නිසා ඇය කරන ඉල්ලීම මට කිසිසේත් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔය හිත තියෙන කාන්තාවත් එක්ක දරුවෝ දෙන්න මෙහි ඉන්නවට මම බයයි. සේවකයෝ ලව්වා හතුරුකමක් කරන්න පුළුවන් මේ කාන්තාව. ස්ත්‍රීන් කියලා කියන්නේ බොහෝම භයානකයි මගේ දරුවනි. ඒ නිසා නුඹලා දැන් මාව දාලා යන්න ඕන. කොහේ හරි කැලේකට ගිහිලා ජීවත් වෙන්න ඕන. යම් දවසක මා මිය ගියා කියලා ආරංචි වෙච්ච ගමන් පැමිණිලා තමන්ගේ උරුමේ රාජ්‍ය ලබා ගන්න කියලා කිව්වා. ඒ කාලේ පින්වතුනි හරියට තිබිලා තියෙනවා ඔය සිදුවීම්. රටේ රජවරු තමන්ගේ පුත් කුමාරවරු බැහැරට කරලා තියෙනවා ආරක්ෂාව පිණිසම. ඉතින් එහෙම එකක් තමයි මෙතන සිද්ධ වුණේ. දැන් මහින්සාස කුමාරයාත් චන්ද කුමාරයාත් රාජ්‍ය අත්හැරලා දාලා යන්න සියලු කටයුතු සූදානම් කළා. සූදානම් කරලා ඔන්න කාටත් නොකිය රාජ මන්දිරයෙන් පිටත් වෙන්න ලැහැත්ති වෙනකොට සූර්ය කුමාරයා ඉස්සරහා. සූර්ය කුමාරයා අහනවා අයියන්ඩිලා මේ කොහේ යන්නද? එතකොට කිව්වා මල්ලි අපි රාජ්‍ය අත්හැරලා යනවා. අපි ආයෙ එන්නේ නැහැ. නුඹ අපේ පිය රජුරුවොත් එක්ක සතුටින් ඉන්න කිව්වා. එතකොට සූර්ය කුමාරයාට සහෝදර ප්‍රේමය තිබුණා. සූර්ය කුමාරයා කියනවා අයියන්ඩි මට අයියලා දෙන්නෙක් ඉන්නේ. ඒ අයියලා දෙන්නාගේ සෙවණ තමයි මගේ ජීවිතේ. අයියලා දෙන්න නැත්තම් මට මගේ ජීවිතේ වැඩක් නැහැ. ඒ නිසා අයියලා යම් තැනක යනවාද ඒ තැනට මටත් එන්න ඕන කිව්වා. ඉතින් සූර්ය කුමාරයාගේ ඉල්ලීමේ බැරිකමට මේ ගමනට සූර්ය කුමාරයාත් එකතු කරගත්තා. දැන් ඔන්න බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුත් කුමාරවරු 3 දෙනාම වනගත වෙනවා, කැලේට යනවා. මහින්සාස කුමාරයා ප්‍රධානියා, දෙවනියා චන්ද කුමාරයා, බාලයා සූර්ය කුමාරයා. මගදුරක් යනකොට පිංගුතුනි මහන්සි. මහින්සාස කුමාරයා තමන්ගේ මල්ලිලා දෙන්නට කියනවා හොඳටම පැම්පිපාසයි මල්ලි. ළඟ වතුර ටිකක් තියෙන තැනක් තියෙනවා නම් බලලා අරගෙන ඉන්න පුළුවන්ද කියලා අහුවා. එතකොට ඉක්මනින්ම ඉදිරිපත් වුණා සූර්ය කුමාරයා. සූර්ය කුමාරයා වතුර ටිකක් අරගෙන ඉන්න භාජනය කරන් යනවා. යද්දි පිංගුතුනේ බොහොම ලස්සන රමණීය විලක්. සූර්ය කුමාරයාගේ කිසි හැවිල්ලක් බැලිල්ලක් නෑ. විලට බැස්සා. විලට බැහැලා අතපය ටිකක් හොදගෙන වතුර ටිකක් පුරවගෙන යන්න ලැහැත්ති වෙනකොටම විල්දිය දෙබෑ කරගෙන රාක්ෂයෙක් මතු වුණා. ඒ රාක්ෂය මතුවලා කියනවා දැන් උඹට ආයේ හෙල්ලෙන්න බෑ. උඹ දැන් මගේ ගොදුර කිව්වා. උඹ දැන් මටයි අයිති කිව්වා. එතකොට සූර්ය කුමාරයා අහනවා එම්බල රාක්ෂය මං උඹට අයිති කියලා උඹ කොහොමද කියන්නේ? එතකොට කියනවා මම මේ විලට අරක් ගත්ත රාක්ෂයා. මේ විලේ සිටින දිය රකුසා මං වරන් අරගෙන තියෙනවා. මං වරම් දෙවිවරුන්ට දරදිය ඇදලා වරමක් ගත්තා. මේ විලට යමෙක් බහිනවා නම් ඒ විලට බහින කෙනාගෙන් මං දේව ධර්මය අහනවා. දේව ධර්මයේ හරියට කියලා දුන්නොත් ඒ කෙනා නිදහස්. දේව ධර්මයේ කියා ගන්න බැරි වුණොත් ඒ කෙනා මගේ ගොදුර. ඒකල මේ රාක්ෂයා කියනවා තෝ දැනගන්න. කිසි කෙනෙක් මේ වෙනකම් බේරුන්නේ නැහැ. කිසි කෙනෙක් මේ ලෝකේ දේව ධර්මයේ කියන එක දන්නේ නැහැ කිව්වා.
එතකොට සූර්ය කුමාරයා බීතියටපත් වුණා. සූර්ය කුමාරයා බය වෙලා කියනවා එම්බල රාක්ෂය මන් දන්නවා දේව ධර්මයේ. දේව ධර්මයේ කියලා කියන්නේ චන්ද්‍රයාටයි සූර්යාටයි කිව්වා. ඉරහඳ තමයි දේව ධර්මයේ. වෙන මොනවද දේව ධර්ම කිව්වා. මේ රාක්ෂයාට නුවණ තියෙනවා. රාක්ෂයා කල්පනා කරනවා දේව ධර්මයේ වෙන්නේ කොහොමද? ඉරහඳ. ඉරහඳ කියන එක දේව ධර්මයේ වෙන්න බෑ. ඉරහඳ කියන එකෙන් මේ සත්වයාගේ ජීවිතේට විශේෂ මේ යහපතක් සිද්ධ වෙන්නේ. ඉර කියන එක දවල්ට මේ ලෝකේ එළිය කරනවා. හඳ කියන එක රාත්‍රියට මේ ලෝකේ එළිය කරනවා. එච්චරනේ. මේක දේව ධර්මයේ වෙන්න බෑ. සූර්ය කුමාරයාව අල්ලගත්තා. අල්ලගෙන මේ රාක්ෂයාගේ තිබුණා රාක්ෂ භවනක්. ඒ භවනේ හිර කළා. දැන් වතුර අරගෙන ඉන්න ගියපු සූර්ය කුමාරයා එන්නේ නැහැ. සූර්ය කුමාරයාව බලන්න චන්ද කුමාරයා ඒ ඉසව්වට ආවා. චන්ද කුමාරයාත් බැස්සා පොකුණට. වතුර ටිකක් පුරවාගෙන ගොඩේ එන්න ලැහැත්ති වෙනකොටම රාක්ෂයා අල්ලගත්තා. අල්ලාගෙන ඇහුවා කියාපන් දේව ධර්මය. දේව ධර්මයේ හරියට කිව්වොත් දේව ධර්මයේ කියපු කෙනාට ගැළවිල්ලක් තියෙනවා. උඹට දේව ධර්මයේ කියා ගන්නට බැරි නම් උඹට කිසිම ගැළවිල්ලක් නැහැ කිව්වා. එතකොට චන්ද කුමාරයා දේව ධර්මයේ කියලා එකක් කිව්වා. ඒකත් වැරදි. චන්ද කුමාරයාව තිර කළා. දැන් සූර්ය කුමාරයා චන්ද කුමාරයාත් එන්නේ නැති නිසා අපේ මහා බෝධිසත්වයෝ මහින්සාස කුමාරයා මේ විල පැත්තට යනවා. විල පැත්තට යද්දී පින්වතුනේ එක පාර තමන්ගේ මල්ලිලා දෙන්න කටයුතු කළා වගේ එක පාර විලට බැස්සේ නෑ. හොඳට බැලුවා වටපිට. හොඳට විමසුවා. ජීවිතයකට හරිය උපකාර එකක් පින්වතුනේ මේක. විමසලා බලලා කටයුතු කරන එක. විමසලා බලලා කාරණාවක් ගන්න එක. මහින්සාස කුමාරයා මොකද්ද විමසුවේ? මේ විලට ඇතුල් වෙච්ච අඩිපාරවල් තියෙනවා. විල පැත්තට ඇවිදගෙන ගියපු අඩිපාරවල් තියෙනවා. විලේ ඉඳලා ගොඩට ආපු අඩිපාරවල් නෑ. සතෙක්ගේවත් මිනිස්සෙක්ගේවත් විල පැත්තට ගිය අඩිපාරවල් මිසක් යලි පැමිණි අඩිපාරවල් නෑ. ඒ කියන්නේ එකත් එකටම මේ විලේ අනතුරක් තියෙනවා. විලට යමෙක් ගියා නම් ආයේ ගොඩ එන්නේ. ඒක තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන විල්දියට බහින්නේ නැතුව වටේට එහෙට මෙහෙට ඇවිද ඇවිද බලනවා. බලද්දී දියරකුසා කල්පනා කළා. මේක හරි බුද්ධිමත් පුරුෂයෙක් නොවේ. බුද්ධිමත් උනාට කාරි නෑ. උපායෙන් අල්ල ගන්න ඕන. දියරකුසා වතුරින් මතුණා. මතුවලා කියනවා එම්බල මං මේ විලට අරක් ගත්ත යක්ෂයා. මම තමයි දිය රකුසා. මගේ බාරේ යටතේ තමයි මේ විල තියෙන්නේ. උඹ ඇවිල්ලා ගොඩින් බලාගෙන හිටියට වැඩක් නැහැ. උඹ මගේ ගොදුර කිව්වා. එතකොට මහින්සාස කුමාරයා කියනවා එම්බල මේ විල සමීපයට ආවා කියලා උඹේ ගොදුර වෙන්නේ කොහොමද මං? උඹ ඔය බොරු නේද කියන්නේ? එතකොට දියරකුසා කියනවා මේ විලට යමෙක් පැමිණිලා විලෙන් වතුර පොදක් හරි බිව්වා නම් ඒ කෙනා මගේ. ඒ කෙනාගෙන් මං අහනවා දේව ධර්මයේ. දේව ධර්මයේ දන්නේ නැත්නම් දේව ධර්මයේ නොදන්න කෙනාට මගෙන් ගැලවිල්ලක් නැහැ කිව්වා. එතකොට මහින්සාස කුමාරයා මහා බෝධිසත්වයෝ හඬ නගලා සිනහසුණා. සිනහසිලා කියනවා එම්බල මං ඔබේ ගොදුර නෙවෙයි. මොකද මං ඔබේ විලෙන් වතුර පොදක්වත් ගත්තේ නැහැ. හැබැයි ඔබ දේව ධර්මයේ දැනගන්න කැමති නම් දේව ධර්මයේ කියා දීමේ නුවණ මට තියෙනවා. මං ඔබට දේව ධර්මයේ කියලා දෙන්නම්. දේව ධර්මයේ කියලා දුන්නොත් මට මගේ සහෝදරයෝ නිදහස් කරලා දෙන්න ඕන. ඒතර මේ යක්ෂයා කියනවා දෙන්නම බෑ එක්කෙනෙක්. එක්කෙනෙක් දෙන්නම් කිව්වා. එක්කෙනෙක් ගන්න පොරොන්දුව පිට දේව ධර්මයේ කියලා දෙන්න කැමති වුණා මහින්සාස කුමාරයා.
එතකොට යක්ෂයා අත් දෙක බැඳගෙන කියනවා අහා කියාපන් දේව ධර්මයේ. එතකොට මහා බෝධිසත්වයෝ කියනවා එම්බල දේව ධර්මය කියලා කියන්නේ උතුම් ධර්මයක්. දේව ධර්මය කියලා කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතේ යහපත්ව පාලනය කරන ධර්මයක්. මිනිස්යාගේ ජීවිතේ ගුණධර්ම උපදවන ධර්මයක්. දේව ධර්මය කියන එක මං මෙහෙම ඉඳලා උඹට කියන්න ඕනද? මට ලැබෙන්න ඕන සත්කාර සම්මාන ටික ලැබුණොත් විතරයි මං දේව ධර්මය කියන්නේ. බලන්න පිංගුතුනි ධර්ම ගෞරවේ බෝධිසත්ව කාලෙම ධර්මයට තියෙන ගෞරවේ ධම්ම ගාරවතාවේ මේ ජාතක පුවත් වලින් අපිට මේ කාරණා හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. අපි ධර්මයට ගරු කරන්න ඕන. ලෝකේ යම් උතුම් දහමක් තියෙනවා නම් ඒ උතුම් දෙයට ගරු කරන්න හුරු වෙන්න. සාමාන්‍යයෙන් ශිල්ප ඉගෙන ගන්න කෙනෙක් තමන් ශිල්ප ඉගෙන ගන්න පොතට ගරු කරන්න ඕන. තමන්ගේ ශිල්පයට ගරු කරන්න ඕන. අපේ ඒ කාලේ මුතුන් මිත්තෝ පිංගතුනේ අපේ ආච්චිලා සීයලා ඒ ගරු කිරීම කියන එකට නම් පුදුමාකාර විදිහට හුරු වෙලා හිටියේ. මේ වෙනකොට ඒ ගරු සත්කාර කිරීම කියන එක ගොඩාක් හීන වෙලා ගිහිල්ලා. අපේ ආච්චිලා සීයලා ඒ කාලේ කුඹුරු කරනකොට උදැල්ලට වැඳලා උදැල්ල ගන්නේ. කුඹුරු කරන උදැල්ල තමන්ට ජීවිතේ බත උපද්දලා දෙන දේ ඒකට එහෙම ගරු සත්කාර දැක්කුවා. සාමාන්‍යයෙන් කුඹුර කොටලා ඉවරුණාට පස්සේ උදැල්ල හොදලා අනිකුත් බඩු ටික හොදලා තමයි තමන්ගේ මඩ හොදගන්නේ. කුඹුර හැවා නම් හාන්න උදව් කරේ හරකා. මී හරකාව නාවලා පිරිසුදු කරලා උට තනකොළ ටික කණ්ඩ දීලා තමයි තමන් නාන්නේ. බලන්න ගුණය. එතන තමයි මිනිස්යාගේ දියුණුව තියෙන්නේ. හැබෑවටම මනුස්ස දියුණුව, අභ්‍යන්තර දියුණුව, ආධ්‍යාත්ම දියුණුව තියෙන්නේ එතන. ගරු කිරීම තුළ ගරු සත්කාර කිරීම. ගරු සත්කාර කිරීම කියලා කියන්නේ මිනිසෙකුගේ ජීවිතේ නිරන්තරයෙන් පින් වැඩෙන එකක්. බලන්න ගරු සත්කාර කිරීමත් එක්ක බැඳිච්චි අපේ ආච්චිලා සීයලා බෝධීන් වහන්සේ නමක් දැක්කොත් සාදු සාදු කියලා අත් එකතු කරලා වැඳා. අද අයට ඒක හුරු වෙලා නැහැ. සෑයක් දැක්කොත් සාදු සාදු කියලා අත් එකතු කරලා වැඳා. සෑරජාන් වහන්සේගේ වැඩ ඉන්න ධාතු මොනවද මුකුත් දන්නේ. වන්දනා කළා. අද ඇයන්ට මුකුත් නැහැ. අද ඇයෝ ඒ වගේ බැහැර වෙනවා. අපි කියනවා අපි දියුණු අය කියලා. මේ කරුණු කාරණා පැහැදිලි කරගන්න කොටයි තේරෙන්නේ අපිට ඇති දියුණුවක් නැහැ කියලා. අපි දියුණුව කියලා කියන්නේ තාක්ෂණයේ දියුණුව. මිනිස්සු විදිහට පින්වතුනි අපි පිරිහෙමින් ඉන්නවා. මේ ජාතක කතාවල තියෙන ප්‍රවෘත්තිවත් අහලා තමන්ගේ දියුණුව තමන් හදාගන්න උත්සාහවත් වෙන්න. අඩු ගානේ තමන්ගේ දියුණුව රැක ගන්න. තමන් මනුස්ස ජීවිතය තුළ යම් ගුණයක් යම් සාර ධර්මයක් පුරුදු කරන්න අවස්ථාවක් හදාගන්න පුළුවන්. මේ ජාතක ප්‍රවෘත්තීන් වල තියෙන කරුණු හොඳට හදවතට අරගත්තොත්. බලන්න මහින්සාස කියන බෝධිසත්ව කුමාරයාට තිබුණු ධර්ම ගෞරවේ. කියනවා එම්බල නිකම් බණ කියන්න මට බෑ. මට සුදුසු සත්කාරය කරාපන්. එතකොට මේ යක්ෂයා තමන්ගේ ආනුභාවයෙන් ඊටාම වටින ධර්මාසනයක් මෙව්වා. ඒ ධර්මාසනේ මවල ඒ සමීපයේ මේ යක්ෂයා වාඩි වුණා. වාඩි වෙලා බෝධිසත්වයන්ට ආරාධනා කළා මට දේව ධර්මයේ කියා දෙන්න. එතකොට බෝධිසත්වයෝ අර විල්දියෙන් හොඳට පෙම්පහසු වෙලා ධර්මාසනේ මත වාඩි වෙලා දේව ධර්මයේ කිව්වා. මොකද්ද දේව ධර්මය? හිරියොත්තප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා සන්තෝ සප්පුරිසාලෝකේ දේව ධම්මාති උච්චරේ. කුසල් දහමට එක්ව පවතින
පවට ලැජ්ජාවත් බයත් දෙක දේව ධර්මය කියා මෙලොවේ ශාන්ත සත්පුරුෂයෝ පවසති. දේව ධර්මය කියලා කියන්නේ මොකද්ද? හිරියොත්ප්ප සම්පන්න බව. හිරි කියලා කිව්වේ පවට ලැජ්ජාව. ඔත්තප්පය කියලා කිව්වේ පවට බය. බුදුරජාණන් වහන්සේ වදාලා හිරි කියලා කියන්නේ හිරියති කාය දුච්චරිතේන, කයින් වැරදි වෙනවාට ලැජ්ජයි. කාය දුස්චරිතයට ලැජ්ජයි. හිරියති වචී දුච්චරිතේන, වචනයෙන් වැරදි වෙනවාට ලැජ්ජයි. හිරියති මනෝ දුච්චරිතේන, මනසින් වැරදි වෙනවාට ලැජ්ජයි. හිරියති අනේක විහිතානම් පාපකානම් අකුසලානම් ධම්මානම් සමාපත්තිය. අනේක ප්‍රකාර වූ පාපී අකුසලයන්ට මේ ජීවිතේ පත් වෙනවාට ලැජ්ජයි. යාන් ඒකට තමයි පිංගුතුනි හිරි කියන්නේ. හිරි කියලා අදහස් කරන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාව. මේ ජීවිතේට විශාල උදව්වක්. කෙනෙක් පව් කරන්න ලැජ්ජයි නම් ඔත්තප්ප කියලා කියන්නේ පිංගුතුනි පවට තියෙන බයට. ඔත්තප්පති කාය දුච්චරිතේන, කයින් වැරදි වෙනවට බයයි. වචනයෙන් වැරදි වෙනවට බයයි. මනසින් වැරදි වෙනවට බයයි. නොඑක් පාපී අකුසල් වලට පත් වෙනවට බයයි. ඕන් ඔය තමයි දේව ධර්ම. හිරියොතප්. හිරියොතප් කියන දෙක තියෙනවා නම් තමන් ළඟ තියෙන්නේ දේව ධර්ම. මේ දේව ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි. මේ දේව ධර්ම කියලා කියන්නේ හිරියොතප් කියලා කියන්නේ සුදු ධර්ම. ලෝකයේ පාලනය කරන ලෝකපාලක ධර්ම. මහණෙනි හිරියොතප් නැති කාලයක් එනවා. හිරියොතප් කියන දේව ධර්මයේ මේ මිනිස්යාගේ ජීවිතවලින් අතුරුදහන් වෙන කාලයක් එනවා. ඒ කාලෙට මිනිසයා පව් කරන්න ලැජ්ජා නැහැ. පව් කරන්න බයත් නැහැ. ඒ කාලෙට ස්වාමි භාර්යා වශයෙන් තියෙන ඒ හැඟීම් නැතු යනවා. මේ මගේ මව කියන හැඟීම නැතු යනවා. මේ මගේ නැගණිය කියන හැඟීම නැතු යනවා. මේ මගේ අක්කා කියන හැඟීම නැතු යනවා. මේ ගරු කටයුතු කාන්තාවක් කියන හැඟීම නැතු යනවා. මේ මිනිස්සු සමාජ සාර ධර්ම වලින් තොරව බල්ලෝ වගේ, ඌරෝ වගේ, කුකුල්ලෝ වගේ හැසිරෙන්න පටන් ගන්නවා. දැන් තියෙනවනේ බින්දුතුනේ බෙදීමක් නේ. දැන් මේ ලංකාවේ ජීවත් වෙන අපිට තියෙනව නේද තාම බෙදීමක්. විශේෂයෙන් ස්වාමි භාර්යාව විදිහට එකතු වෙලා ඒ ස්වාමි භාර්යාව වශයෙන් වැදගත් ජීවිත ගත කිරීමක් දැන් තියෙනව නේද? ඇතැම් රටවල් වල නෑ. ඇතැම් රටවල් වල සංකල්පයක් තියෙනවා living together. මං කැමති එකක් එක්ක මං කැමති කාලයක් ඉන්නවා. living together කියලා කියන්නේ සරලව කියනවා නම් ඒක. කැමති ස්ත්‍රියක් එක්ක කැමති පුරුෂයෙක් එක්ක කැමති කාලයක් ඉන්නවා. අකමැති වෙච්ච ගමන් දාලා යනවා. living together. අපේ අයත් ඉල්ලනවා මේක. මේ ඉල්ලන්නේ මොකද්ද? දේව ධර්මයේ නැති ජීවිතයක්. බලන්න තමන්ගේම ගුණවලට හානි කරගන්න කැමති වෙන හැටි. ඊළඟට දැන් අහන්න ලැබෙනවා නේද ලෝකෙන් මේ සමාජ සාර ධර්ම සිඳගෙන නොඑක් නොමනා සම්බන්ධකම් පටන් ගන්නවා කියලා. දැන් අහන්න ලැබෙනවා. ලෝකෙන් හිරියොතප් කියන දේව ධර්ම අතුරුදහන් වෙවි යනවා. පින්වතුනි අපි මේ ඉන්නේ මනුස්ස ලෝකේ මේ මිනිස්යාගේ පරිහානියේ අන්තිම අවස්ථාවක. මිනිස්යාගේ ආයුෂය ගත්තත් මේ කාලේ හීන ආයුෂයක් තියෙන්නේ. අවුරුදු 80යි. ඉතා කෙටි කාලෙකින් මිනිස්සු මැරිලා යනවා. මිනිස්යාගේ ආයුෂය පිරිහෙනකොට ආයුෂයත් එක්කම පිරිහෙන තව කාරණා තියෙනවා. ආයු, වරණ, සැප, බල සහ ප්‍රඥා. මනුස්සයාගේ ප්‍රඥාවත් පිරිහෙනවා ආයුෂ පිරිහෙනකොට. ප්‍රඥාව පිරිහෙලා යනකොට පින්වතුනි ගුණධර්ම අඳුන ගන්න තියෙන දක්ෂකම නැතුව යනවා. ඒ කාලෙට මනුස්සයාට අගුණෙම පේනවා ගුණේ වගේ. වැරදි දෙයම පේනවා හොඳයි වගේ.
දැන් බලන්න මේ කාලේ ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයව හදාගන්න පොඩ්ඩක් සැරවැර වෙච්චි ගමන් ඒකට නඩු කියාගෙන යන්න පටන් ගත්තොත් එහෙම මේ සමාජයෙන් ඒකටම අප්පුඩිය ගහන්නේ නැද්ද? ඒක තමයි වෙන්න ඕන දේ. මේ දරුවන්ට දඬුවම් කරලා හදන්න පුළුවන් කමක් නෑ. දරුවන්ට දඬුවම් කිරීම කියලා කියන්නේ ඒක මේ දරුවන්ට උගන්වන හරි ක්‍රමේ නෙමෙයි. ඔයගේ මතිමතාන්තර මහා වටිනා දේවල් විදිහට අද කතා කරන්නේ නැද්ද? අද එහෙම හැදිලා තියෙනවා. අපි මේ ලෝකේ ඇදගෙන යන්නේ පරිහානියට. අපි මේ ලෝකේ ඇදගෙන යන්නේ පරිහානියට. අපි විසින්ම අපේ පරිහානිය කපා ගන්නවා. අපි විසින්ම අපේ පරිහානිය හදා ගන්නවා. යම් තාත්තා කෙනෙක් දරුවෙකුට යම් ආකාරයකින් දඬුවම් කරොත් ඇයි මේ දඬුවම කරන්නේ කියලා නෙමෙයි සමාජය හොයන්නේ. එහෙම දඬුවම් කරන එක වැරදි කියලායි හොයන්නේ. තාත්තා කෙනෙක් දරුවෙකුට ගහන්නේ ඇයි කියලා හිතන්නේ. ඒකට වඩා හිතන්න පටන් ගන්නවා. එහෙම දඬුවම් කරන එක වැරදි. දඬුවම් කරපු තාත්තා තමයි ඊට පස්සේ වැරදි. අද එහෙම වේගන යන්නේ නැද්ද? මම කියන්නේ ඔබට බුද්ධිමත් ලෝකයේ දිහා බලන්න. එතකොට මේ ලෝකේ පිරිහීගෙන යන හැටි අපිට දකින්න පුළුවන්. අපිට මේ ලෝකේ හදන්න බැරි වෙයි. අපිට පුළුවන් අපිව හදාගන්න. අපිට පුළුවන් අපේ ජීවිතය ගැන යමක් තේරුම් අරගන්න. පින්වතුනි, අපිට අපේ ජීවිතේ ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවිතේ සැපවත් කරගන්න ලැබිච්චි ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ මනුස්ස ජීවිතේ. මේ මනුස්ස ජීවිතේ ගුණධර්ම රැක ගන්නට නම් අපි ළඟ තියෙන්න ඕන වටින එකක් දේව ධර්මය. පව් කරන්න ලැජ්ජා වීම, පව් කරන්න බය. එදාර රාක්ෂයාට මහා බෝධි සත්වෝ දේව ධර්මයේ කියලා දෙනකොට රාක්ෂයාගේ හිත පැහැදුනා. හරි සන්තෝෂයටපත් වුණා. එකත් එකටම මේකමයි දේව ධර්මයේ කියලා හිතට අරගත්තා. එදා මහින්සාස කුමාරයා මහා බෝධිසත්වයෝ ඒ රාක්ෂයාව දේව ධර්මයේ සමාදන් කළා. දේව ධර්මයේ සමාදන් කරවලා කියනවා, එම්බල උඹ රාක්ෂෙක්. උඹ දැන් මේ විලට බහින හැම සතාම බිලිගන්න රකුසා බවට පත් වෙලා. උඹට කිසි බයක් නැහැ පවගෙන. උඹට කිසි ලැජ්ජාවක් නැහැ පවගෙන. ඒ නිසා දේව ධර්මයේ සමාදන් වෙයන්. සමාදන් වෙලා රාක්ෂයා වෙනුවට උඹ මේ විලට අරක් ගත්ත ඉටු දෙවියා වයන්. මෙහි පැමිණෙන අයට ආරක්ෂාව සලසන කෙනා වයන්. ඔය පළතුරක් වගේ දෙයක් කාලා සතුටු වයන්. මේ සතුන්ගේ මිනිසුන්ගේ මස් වලට උඹ ආස කරන්න එපා මෙහෙම කියලා දුන්නා. එතකොට මේ රාක්ෂයා එදා දේව ධර්මයේ ගැන අහලා දේව ධර්මයේ සමාදන් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක ප්‍රවෘත්ති අවසන් කළේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ කාලේ දිය රකුසා බවට පත් වෙලා හිටියේ. අද මේ මහා පිරිස මැද්දේ කිසි ලැජ්ජාවක් බයක් නැතිව තමන්ගේ සිවුර බැහැරට දාලා පිරිස මැද්දේ හිටගත්ත බහුභාණ්ඩික භික්ෂුව. මෙයා තමයි කිව්වා එදා රකුසා. එදා දේව ධර්මයට ආසා කරපු කෙනා දැන් මේ හිරියතප් සිඳගත්තාට එදා දේව ධර්මයට ආසා කරපු කෙනා මෙයා. මහණෙනි, එදා චන්ද කුමාරයා වෙලා හිටියේ අපේ සාරිපුත්තයෝ. සූර්ය කුමාරයා බවට පත් වෙලා හිටියේ අපේ ආනන්දයෝ. මහින් ශාසක කුමාරයා බවට පත් උනේ මමයි කියලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ. පින්වතුනි, මේ ජාතක කතාව ඊටාම ඵල සහිත ජාතක පුවතක්. අර බහුභාණ්ඩික භික්ෂුවගේ හිතේ සංවේගය උපන්නා. ඒ භික්ෂුව හිරියොතප් ඇති කරගත්තා. හිරියොතප් කියලා කිව්වෙ මොනවද? දේව ධර්මය. දේව ධර්මය ඇති කරගත්තා. වේගෙන් ගුණ ධර්ම දියුණු කරගත්තා. මාර්ගඵල පසක් කළා. මේ ජාතක කතාව අවසානයේ ඒ බහුභාණ්ඩික භික්ෂුව තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන මාර්ගඵල ලාභී බවට පත් වුණා. ඒ නිසා හොඳට මේ ජාතක ප්‍රවෘත්තිය කියා දෙන අර්ථය හිතට ගන්න. අපේ ජීවිතයේ තියෙන විශාල රැකවරණයක් දේව ධර්ම. පව් කරන්න ලැජ්ජාව ඇති කරගන්න. පව් කරන්න බය ඇති කරගන්න.
සාමාන්‍යයෙන් මේ සමාජයේ තියෙන්නේ පව් කරන්න ලැජ්ජාව පව් කරන්න බය නෙවෙයි. වැරදි කරලා අහු වෙනවට ලැජ්ජයි. වැරදි කරලා අහු වෙනවට බයයි. ඒක වැඩක් නෑ. අපිට පුළුවන් වේවි අනිත් අයට හොරින් රටට ලෝකෙට හොරින් වැරදි කරන්න. හැබැයි අපිට කවදාවත් හංගන්න බෑ අපිටම. අපේ හෘද සාක්ෂියට හංගන්න බෑ. හෘද සාක්ෂියට හංගලා අපිට කටයුතු කරන්න විදිහක් නෑ. ලෝකෙම දන්නේ නැති වුණත් අපි දන්නවා. මම මේ වැරද්ද කළා කියලා දන්නවා. මගින් මේ අඩුපාඩුව වුණා කියලා අපි දන්නවා. ඒ හෘද සාක්ෂියේ මතක සටහන නැකින්නේ නෑ. ඒ හෘද සාක්ෂිය තමයි දුගතිය කොපන්නාට පස්සේ කියවන්න තියෙන්නේ. ඔබ අහලා ඇතිනේ දේවදූත සූත්‍රය එහෙම. නිරේට ගියාට පස්සේ යම රජුරෝ කියනවා ඔබ මේ පාප කර්මී කළා. මේ පාප කර්ම කළේ උඹේ මව, උඹේ පියා, උඹේ වෙන ඥාතියෙක් නෙවෙයි උඹමයි. එහෙම කියනකොට සාමාන්‍ය මනුස්ස ලෝකේ නම් අපිට වෙන කෙනෙක්ව පටලවලා බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවක් කියන්න පුළුවන්. හාපෝ මං එහෙම කරේ නෑ. එහෙම නැත්නම් අපිට චෝදනා කරන කෙනාගේ මූණට දමලා ගැහුවා වගේ අහන්න පුළුවන්. ඔහේ ඔහොම මට කියන්නේ මොනවද සාක්කි කියලා. නිරේට ගියාට පස්සේ එහෙම කතා නෑ. එතන තියෙන්නේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනුවක්. හෘද සාක්ෂියට එකඟව තමයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි හෘද සාක්ෂියට එකඟව තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන්න. පවට ලැජ්ජාව ඇති කරගන්න. පවට බය ඇති කරගන්න. ඒ පවට ලැජ්ජාවත් පවට බයත් කියන දේව ධර්මයේ මත පිහිටා මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ ගුණධර්ම වඩන්න මහන්සි ගන්න. අපි හැමදිනාට මේ බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණේ සලසා ගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් සතර වරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පහන් සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සීලූම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරන පින්වත් අමිල සම්පත් මහත්මයා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයේ රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අද දවසේ 8 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් දහම් දී සිඟිති දියණියට සැලසී ඒ සිඟිති දුව නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ දුවගේ ජීවිතේට හැම කල්හි යහපත සලසන සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබෙත්වා. කිසි කලෙකත් අසත්පුරුෂ ඇසුරට ඒ දියණියගේ ජීවිතේ නොවැටෙත්වා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිළිසරණ හදාගන්න ඒ සිඟිති දුවට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ධර්ම දානයේ සිදු කරන හොංකොංහි පදිංචි පින්වත් අමිල සම්පත් මහත්මයාටත් මදුෂානී මහත්මියටත් ඩියානා සහ දහම්දී යන ඒ දියණිවරුන්ටත්
මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඒ පින්වතුන්ලාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා අප නමින් මිය ගියා වූ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා කරන්න. අමිල සම්පත් මහත්මයාටත් මදුෂානී මහත්මියටත් ඩියානා සහ දහම්දී යන දියණිවරුන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. ඒ පින්වතුන්ලා ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ හැමදේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබටත් කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේ පින් රැස් කරගෙන සුවසේම ගුණ ධර්ම දියුණු කරගෙන ගෞතම සසුන තුල ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.